ජීවත් වෙනකොට කතා කරද්දී බොහෝ දේවල් සඳහන් කරද්දී බොහෝ දේවල් අපිට සිද්ධ වෙනවා ජීවිතේ පුරුදු ගැන කතා කරන්න. ඒ වගේම එදිනදා ජීවිතයේ ක්‍රියාවන් පිළිබඳව නැත්නම් දෛනික ක්‍රියාවන් පිළිබඳව අපිට කතා කරන්න සිද්ධ වෙනවා. මේ ලෝකේ සිදුවෙන භූවිද්‍යාත්මක කාරණා ගැන කතා කරන්න සිද්ධ වෙනවා. ලෝකේ පවතින සාමාන්‍ය සත්‍ය ගැන කතා කරන්න සිදු වෙනවා. ඒ වගේම එදිනෙදා පුවත්පත්වල ප්‍රවෘත්තිවල මාතෘකා ගැන ආදී කතා කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ක්‍රිකට් වැනි විස්තර ප්‍රචාරක දැන්වීම් ගැන කතා කරන්න සිද්ධ වෙනවා. යම් කිසි පොතක් ඒ වගේම නාට්‍යයක් වැනි සාහිත්‍යමය කෘතීන් පිළිබඳව කතා කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම සැලසුම් සහගත නුදුරු අනාගත ක්‍රියාවන් ගැන කතා කරන්න සිද්ධ වෙනවා. මේ හැම අවස්ථාවකම අපි ඉංග්‍රීසි භාෂාවේ යොදා ගන්න වාක්‍ය ක්‍රමයක් තියෙනවා. ඒ තමයි simple present tense කියලා. අපි simple present tense යොදාගන්නේ මෙන්න මේ සඳහන් කරන ලද කරුණු කාරණා ගැන කතා කරන්න. මේක හරිම සරලයි. ඔබ මේ විදිහට ඔළුවේ තියාගත්තොත් මේ දැන් කෙරෙමින් පවතින ක්‍රියාවක් නෙවෙයි, නැත්නම් සිදුවෙමින් පවතින ක්‍රියාවලියක් නෙවෙයි, නමුත් වර්තමාන ක්‍රියාවලියක්. නමුත් වර්තමානයෙන් දක්වන්න පුළුවන් ක්‍රියාවලියක් තමයි අපි මේ ඔස්සේ ගණනය කරන්නේ. නැත්නම් තාම සරලව මෙහෙම මතක තියාගමු. දැන් නොවන නමුත් වර්තමාන අදහසින් දක්වන ක්‍රියාවලියක් දැක්වීම සඳහා යොදා ගන්නවා අපි simple present tense කියන එක. මේ simple present tense වාක්‍ය අපිට යථාර්ථයේ වාක්‍ය වශයෙන් නිර්මාණය කරන්න පුළුවන්. නැතාර්ථයේ වාක්‍ය වශයෙන් නිර්මාණය කරන්න පුළුවන්. යථාර්ථයේ ප්‍රශ්නාර්ථ වාක්‍ය වශයෙන් නිර්මාණය කරන්න පුළුවන්. නැතාර්ථයේ ප්‍රශ්නාර්ථ වාක්‍ය වශයෙන් නිර්මාණය කරන්න පුළුවන්. අපි බලමු යථාර්ථයේ වාක්‍ය නිර්මාණයක් කිරීමේදී affirmative sentence. යථාර්ථයේ වාක්‍යයක් නිර්මාණය කිරීමේදී යොදා ගන්නා ස්ට්‍රක්චර් එක වාක්‍ය ආකෘතිය මොකක්ද කියලා බලමු. යථාර්ථයේ වාක්‍යයක් නිර්මාණය කිරීමේදී අපි සෙල්ලම් සඳහන් කරන්න ඕනේ කර්තෘ. දැන් මේ කර්තෘ ඒක වචන කර්තෘ කෙනෙක් හෝ බහුවචන කර්තෘ කෙනෙක් වෙන්න පුළුවන්. ඒක වචන කර්තෘ කියලා කියන්නේ එක්කෙනෙක්. ක්‍රියාවෙන් උක්ත වන පදේ වෙන්නේ එකක් හෝ එක්කෙනෙක්. දැන් අපි ඉංග්‍රීසියෙන් යට කියන්නේ singular subject කියලා. අපි singular subject සමග ඒක වචන ක්‍රියාවක් නැත්නම් singular verb එකක් තියන්න ඕනේ. තා සරලව මෙහෙම මතක තියාගන්න ක්‍රියාපදය શબ્දයකින් අවසන් කරන ඒක වචන ක්‍රියාපදවලදී. ඒ වගේම ක්‍රියාපදය කරන කෙනා නැත්නම් කර්තෘ එකට වැඩි නම් අපි යට කියන්නේ plural subject කියලා. ඒ plural subject සමග තියෙන ක්‍රියාපදය නිරන්තරයෙන්ම plural verb එකක් වෙන්න ඕන. ඒක හරිය ලේසි මතක තියාගන්න, පහසුයි මතක තියාගන්න. අපිට සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ යෙදෙන්නේ ව්‍යවහාරයේදී අපිට හමු වෙන්නේ බහුවචන ක්‍රියාපදයක්. එහෙම නැත්නම් ක්‍රියා මූලයක්, මුල් ක්‍රියාපදයක්. ඒකට කියනවා base form, verb stem, root verb මේ වගේ. නැත්නම් infinitive without to. to නැතුව infinitive මුල් ක්‍රියාපදයේ කියන්නේ. නම් මෙන්න බහුවචන ක්‍රියාපදයේ තමයි අපි බහුවචන කර්තෘපදය සමග නිරන්තරයෙන්ම තියන්නේ. ඊළඟට අපිට ක්‍රියාවෙන් පසුව විස්තර වෙන කොටස සමහරලාට ඒක කර්මපදයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ක්‍රියා විශේෂණයක් වෙන්න පුළුවන්. මේ කොහොමුණත් මේ සියල්ලම අපි කෙටියෙන් ගමු ක්‍රියා වාචකයේ ඉතිරි විස්තරය කියලා. ඒ තමයි rest of the predicate කියන කොටස. දැන් පැහැදිලිව පේනවා singular subject කෙනෙක් සමග singular verb එකක්
plural subject සමග plural verb එකක් අනතුරුව rest of the predicate එක යොදන්නේ. තවත් සරලව මෙහෙම ඔළුවට ගන්න. අපිට සර්වනාම පද යෙදීමේදී he, she, it ඒක වචන පද වශයෙන් සලකන්නේ. එහෙනම් we, you, they plural subjects නැත්නම් බහුවචන කර්තෘනාම පද වශයෙන් සලකන්නේ. දැන් අපි ක්‍රියාපදයේ තැබීමේදී අවධානයට ගමු. he, she, it ඇතුළු ඒකවචන පද සමග ඒකවචන කර්තෘ පද සමග ඒකවචන ක්‍රියාපදයකුත් we, you, they ඇතුළු බහුවචන කර්තෘ පද සමග බහුවචන ක්‍රියාපදයකුත් තියෙනවා කියන එක. පස්සේ අපි පිළිවෙලින් rest of verb එක තියලා verb එකට ගැලපෙනසේ rest of the predicate එක තියෙනවා. singular subject කෙනෙක් සමග singular verb එකක්, plural subject සමග plural verb එකක් අනතුරුව rest of the predicate එක යොදන්නේ. He drinks a cup of tea just after his breakfast. ක්‍රියාව කරන්නේ ඔහු. he මොනවද කරන්නේ? drinks a cup of tea තේ කෝප්පයක් just after his breakfast. ඔහුගේ උදෑසන ආහාරය නිම වූ විගසම. මේ වාක්‍ය ක්‍රියාව කරන කෙනා he. එයා එක්කෙනෙක් නිසා අපි ගන්නවා drinks කියලා. drink කියන ක්‍රියාපදයට s එකතු කිරීමෙන් ඒක වචන කරනවා. he drinks a cup of tea just after his breakfast. ඉතිරි විස්තරය he drinks what? a cup of tea. rest of the predicate වෙන්නේ a cup of tea just after his breakfast කියන. The second sentence, I go to work in place before 8 every day. I go to work in place. ක්‍රියාව කරන කෙනා I. ඉංග්‍රීසි භාෂාවේ I සරල වර්තමාන කාල වාක්‍යයක් නිර්මාණය කිරීමේදී බහුවචන කර්තෘ පදයක් වශයෙන් සලකනවා. ඒ නිසා goes කියන නැතුව go කියන මුල් ක්‍රියාපදේ නැත්නම් බහුවචන ක්‍රියාපදේ තියන්න. I go to work in place. මම යන්නේ work in place එකට. වැඩ කරන ස්ථානෙට before 8 every day. every day හැමදාම. දිනපතා කරන කාර්යයක් කිරීම සඳහන් කිරීමට අපි යොදා ගන්නවා simple present tense කියන වාක්‍ය ක්‍රමය. Third sentence, we get rain in December. We get rain in December. මේ වාක්‍ය subject we බහුවචන නිසා අපි get කියලා යොදා ගන්නවා. gets කියලා s එකතු කරන්නේ නැහැ. we get rain in December. දෙසැම්බර් මාසයේදී අපිට වැසි ලැබෙනවා. Fourth sentence, the sun rises in the east. The sun rises in the east. The sun, hiru, surya, rises, උදා වෙන්නේ in the east. සාමාන්‍ය භූවිද්‍යාත්මක කරුණක් සාමාන්‍ය සත්‍ය සිදුවීමක් නේ. The sun rises. The sun singular ඒකවචන කර්තෘපදය නිසා අපි rise කියන ක්‍රියාපදයට s එකතු කරලා ඒකවචන කරනවා rises කියලා. Next sentence, the government decides to lock down the country. The government decides to lock down the country. Subject the government. Government ඒකවචනයි singular. නම් decide කියන ක්‍රියාපදයට s එකතු කරලා decides ලෙස ඒකවචන කරනවා. The government decides. ආණ්ඩුව තීරණය කරනවා. මොනවද තීරණය කරන්නේ? To lock down the country. country රට lock down කිරීමට මුළුමනින්ම වසා දැමීමට. Next sentence, Sanat smashes the ball for a 6. Sanat smashes ක්‍රියාව කරන්නේ Sanat. Singular subject ඒකවචන
කර්තෘ කෙනෙක්. ස්මෑෂ් කියන ක්‍රියාපදයට શબ્දයක් දෙනවා. අකුරු වශයෙන් අපි එකතු කරන්නේ es. smashes. සනත් smashes the ball for a six. සනත් පන්දුවට පහර දෙනවා 6 පහරක් දක්වා යෑමට. උපාලි and ජින්නා. උපාලි and ජින්නා. උපාලි එක්කෙනයි ජින්න එක්කෙනයි. උපාලි and ජින්න දෙන්නේ. more than one එක්කෙනාට වැඩි. එහෙනම් මං leaves කියලා s එකතු කරන්නේ නැහැ. leave. උපාලි and ජින්නා leave for the island. leave for the island. leave for පිටත් වෙනවා. දූපත කරා පිටත් වෙනවා. ඒ වාක්‍ය බලන්න උපාලියන් ජින්නා දෙන්නෙක් නිසා leave බහුවචනයේ ක්‍රියාපදය. එතකොට අපි ඒක පොතක් ගැන තමයි කතා කරන්නේ. යම් සාහිත්‍යමය කෘතියක් ගැන තමයි මෙතන කතා කරන්නේ. ඊට කලින් වාක්‍යව සනත් smashes. සනත් එක්කෙනෙක් ක්‍රියාපදේ smashes එක වචන කරනවා. ඉතින්දී අපි කතා කරන්නේ ක්‍රිකට් විචාරයක් ගැන. The president leaves for America tonight. The president leaves for America tonight. The president ජනාධිපති එක්කෙනෙක්නේ leaves for America tonight. tonight අද රෑ. තාම සිද්ධ වුණේ නෑ මේ ක්‍රියාවලිය. නමුත් අනාගත ඒ සැලසුම් කළ තියෙන scheduled near future සැලසුම් සාගත නුදුරු අනාගත ක්‍රියාවලියක් තමයි මේකෙන් විස්තර කරන්නේ. The president leaves for පිටත් වෙනවා ඇමරිකාව බලා tonight අද රෑ. The president leaves for. එතකොට ජනාධිපති එක්කෙනෙක් leaves for පිටත් වෙනවා ඇමරිකාව බලා tonight අද රෑ. මේ වාක්‍යවල අපිට පැහැදිලි singular subject සමග singular verb එකකුත් plural subject සමග plural verb එකකුත් යොදා ගන්නවා කියන එක.